ආයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසය 12 වෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස පළවෙනි කොටස අපි සාකච්ඡා කළා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුලින් ඊළඟට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා දෙවැනි කොටස භික්ෂුණී ශාසනය පිළිබඳ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ තොරතුරු අපි මේ පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්නේ 11 වෙනි පරිච්ඡේදයේදී භික්ෂුණී ශාසනය පිළිබඳව සාකච්ඡා කළා. ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වීමෙන් පසු ඇති වූ ප්‍රබෝධය. දඹකොළ පටුන දක්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වාගෙන ඇවිල්ලා ඉන්පස්සේ සිද්ධ වෙච්ච කාරණා දක්වා 12 වෙනි පාඩමේ තියෙන තොරතුරු මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි කොටස යටතේ. පළවෙනි කොටස බලලා මේ කොටස බැලුවොත් ඔබට අවබෝධය ඉතාමත් හොඳින් ඇති කරගන්න පුළුවන්කම ලැබෙවි. එහෙමනම් මේ කොටස නරඹන්නට කියලා සඳහන් කරන ගමන් අපි බලමු ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වීමෙන් වූ ප්‍රබෝධය කොහොමද කියලා. මොනවද ශ්‍රී මහා බෝධියත් එක්ක ශ්‍රී ලංකාව තුල ගොඩනැගුණු නව ප්‍රවණතා කියලා බලමු. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට හඳුන්වා දෙන ලද බුදු සමය හා සංස්කෘතිය පැතිරවීම සඳහා උන්වහන්සේ විවිධ ක්‍රියාමාර්ග යොදා ගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වලා දෙන්නේ. ඒ හඳුන්වලා දුන්නු බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහාත් මිහිඳු මහරහතන් වහන්සේ විවිධ ක්‍රියාමාර්ග අරගත්තා. එහිලා ඊටා වැදගත් මෙහෙයක් ඉටු කර සිද්ධියක් හැටියට ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම වීම සඳහන් කරන්නට පුළුවන්. බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා ගත්තම මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවා ගන්නට කරපු කටයුත්ත ගොඩක් වැදගත්කමක් ගත්තා. වැදගත් වුණා. එමගින් සිදු වූ ආගමික සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව විමසා බැලීමෙන් ඒ කරුණු පැහැදිලි වෙයි. බෝධීන් වහන්සේත් එක්ක කොයිතරම් දුරට බුදුදහම ව්‍යාප්ත වීමේ කටයුතු ආගමික සංස්කෘතික සහ ශාස්ත්‍රීයමය වශයෙන් එක එක අංශවලට ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය කතා කරනකොට අපිට ඒ පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්. ආගමික ප්‍රබෝධය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමත් එක්ක ඇතිවෙච්ච ආගමික ප්‍රබෝධය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට හඳුන්වා දෙන ලද්දේ ධර්මාශෝක සමයෙහි ಭಾರತයෙහි පැවති බුදුදහමයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට හඳුන්වා දෙන ලද්දේ ධර්මාශෝක සමයේ ධර්මාශෝක රජතුමාගේ කාලයේ ಭಾರತයේ පැවතුණු බුදුදහම. මේ වන විට බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2කමාරක් පමණ ගත වී ගොස්ය. 2කමාරක් සියවස් 2කමාරක් වගේ කාලයක් අවුරුදු 236 තමයි මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක්. ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2කමාරක් පමණ 2කමාරක් වගේ කාලයක් ගත වුණාට පස්සේ තමයි බුදුදහම ලංකාවට හඳුන්වලා දෙන්නේ ධර්මාශෝක රජතුමා. බුද්ධ කාලය ධර්මාශෝක සමයත් අතර කාලය තුලදී බුදුදහමේ නොඑක් වෙනස්කම් ඇති වූ වාට නිසැකය. බුද්ධ කාලයත් ධර්මාශෝක කාලයත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයත් ඒ වගේම ධර්මාශෝක රජතුමා පහළ වෙලා හිටපු කාලයත් කියන ඒ කාලය අතරතුර අවුරුදු 200 ගණනක කාලපරාසයක් තියෙනවා. ඒ වගේම විවිධ නිකායක ඉගැන්වීම් ඒ වගේම විවිධාකාරයේ තත්ත්වයන් ශාසනිකමය වශයෙන් සිද්ධ වුණා. ඒ නිසා බුදුදහමේ එක එක විදිහේ වෙනස්කම් ඇති වෙලා තියෙන්නට පුළුවන්කම තියෙනවා. බුදුරදුන් ධර්මාන කාලයේම බුදු සමයට අතිරේක විශ්වාසයන් හා නව ඇදහිලි එක් වූ බව නොරහසකි. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ධර්මාන කාලය කියලා කියන්නේ ජීවමානව ඉන්න කාලයේදීම විවිධ දේවල් බුදුදහමට එකතු වෙන්නට උත්සාහ ගත්ත අවස්ථාවන් තිබුණා. භික්ෂුන් වහන්සේලා ඒ වගේම නොයෙකුත් දෙනා එකතු කරන්න උත්සාහ කරපු අවස්ථාවන් තිබුණා. කල්යත්ම එසේ එක්කුණු අංග බහුල වන්නට විය. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලයේදීම බුදුදහමට නොයෙක් ඇදහිලි ක්‍රම එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒක තව ටිකක් වැඩි වුණා. ධර්මාශෝක සමය වන විට බුදුසසුන පිරිහී තිබුණු බවත් ධර්ම සංගායනා පවත්වා ශාසනය පවිත්‍ර කළ බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට සම්බුද්ධ ශාසනය ඉතාමත් පිරිහුණු තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඉතින් ධර්ම සංගායනා පවත්වලා ශාසනය පවිත්‍ර කළාට පස්සේ තමයි සම්බුද්ධ ශාසනය නැවතත් ලෝකේ පුරාම ව්‍යාප්ත කරන්නට පුළුවන් තත්ත්වයට පත් වුණේ.
මේ අනුව බුදුරදුන් ධර්ම ප්‍රචාරය ආරම්භ මුල් අවදියේ බුදුදහමත් ධර්මාශෝක අවදියේ පැවති බුදුදහමත් අතර වෙනසක් සිදු වී තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ආදී වශයෙන් පළවෙනි රහත් 69ට අමතලා බුදුරජාණන් වහන්සේ කරන්නට යෙදුණු අනුශාසනාවට අනුව ධර්ම ව්‍යාප්ත කිරීමේ කටයුතු ඒ විදිහටම පැවතුණා කියලා කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් අවුරුදු 236ක් වගේ අවුරුදු 200 ගාණක් ගත වෙලා තියෙන කාලයේ ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට. ඒ නිසා බුදුහාමුදුරුවෝ ධර්ම ප්‍රචාරය ආරම්භ කරපු කාලයේ තිබුණු බුදුදහමත් සහ ධර්මාශෝක රජතුමා බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරන කාලයත් කියන මේ කාලය අතරතුර යම් කිසි වෙනසක් ඒ අවස්ථා දෙකේ තියෙන්නට පුළුවන්. එම වෙනස්කම් වලට එක් හේතුවක් නම් බුදුදහම පොදු ජන ආගමක් බවට පත්වීමයි. එකට ප්‍රධාන හේතුවක් වෙනවා බුදුදහම කියන එක පොදු ජන ආගමක් බවට පත් වෙනවා. පොදු ජන ආගමක් බවට බෞද්ධ දර්ශනය නෙවෙයි ආගමික ඉගැන්වීම් බහුල වෙන්න පටන් ගත්තා. පස්සේ කාලේ වෙනකොට බුදුදහමට ආගමික මුහුණුවරක් එකතු වෙන්න වැඩිපුර එකතු වෙන්නට ගත්තා. ඒ හේතුවෙන් ಭಾರತයේ පැවති යම් යම් ඇදහිලි ක්‍රමද පොදු ජන බුදුදහමට ඇතුළත් වන්නට ඇත. ಭಾರತයේ තිබුණා යම් යම් ඇදහිලි ක්‍රම ඒවා බුදුදහමට බෞද්ධ ආගමික ඉගැන්වීම් අතරට එකතු වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී මහා බෝධි වන්දනාවද්ද බෞද්ධ ස්වරූපයක් ගත් ඉපැරණි ಭಾರತೀಯ චාරිත්‍රයක් ලෙසද හැඳින්විය හැකිය. වේද යුගයේ ඉඳලා ඒ වගේම මොහන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරවල ඉඳලම බෝධීන් වහන්සේ ආගමිකමය ස්වරූපයකින් පාවිච්චි වෙච්ච ආකාරය පිළිබඳව අපි පළවෙනි කොටසේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ ස්වරූපය පස්සේ කාලේ වෙනකොට බුදුදහමට ආරෝපණය වෙලා බුදුදහම තුලත් මේ බෝධීන් වහන්සේ ආගමික සංකල්පයක් ඔස්සේ ගොඩනැගෙන්නට පටන් අරගෙන තියෙනවා. එබැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමේ සිද්ධිය ආගමික චාරිත්‍රයක් මෙරට වැසියන්ට හඳුන්වා දීමක් හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධ සිද්ධිය ආගමික චාරිත්‍රයක් ශ්‍රී ලංකා වාසීන්ට හඳුන්වා දීමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. බුදුදහමේ ඊට වැදගත් තැනක් හිමිවන්නේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට. ධම්මදායාද කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආමිස පූජාව නොව ප්‍රතිපත්ති පූජාව තමයි සිදු කළ යුත්තේ කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් කෙසේ නමුත් එහෙත් පොදු ජනතාව අතර බුදුදහම ව්‍යාප්ත කරවීමට බොදු බැතිය ජනිත කරවීමට ආමිස පූජාව අත්‍යවශ්‍ය එකක් කියලා මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කරන්නට ඇති. සැබවින්ම බුදු දහමට ගැඹුරු ධර්මය කරා අරගෙන යන්නට පළවෙනියටම ශ්‍රද්ධාව ජනිත කරවන්නට බුදුදහම පිළිබඳව භක්තිය ඇති කරවන්නට ශ්‍රද්ධාව ඇති කරවන්නට විශ්වාසය ඇති කරවන්නට ගෞරවය ඇති කරවන්නට අවශ්‍ය වෙනවා. අපි මේ පිළිබඳව ආගමික චාරිත්‍ර පිළිබඳව පැවැත්වෙනා වූ සිරිත් විරිත් පිළිබඳ තොරතුරු වලින් බෞද්ධ සංස්කෘතිය පොතේ මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙන මේ පාඩම්. ඉතින් පළවෙනියටම කරන්නට ඕන ශ්‍රද්ධාව ජනිත කරවීම. ඊට පස්සේ තමයි ධර්මයේ ගැඹුර කරා අරගෙන යන්නට පුළුවන් වෙන්නේ. බුදුදහම ව්‍යාප්ත කරවීමට බොදු බැතිය ඇති කරවීමට බුදුදහමේ ආගමික ස්වරූපයක් අරගෙන තියෙනවා. ඒ නිසා ශ්‍රී මහා බෝධිසාඛාව බුදුරදුන්ගේ ගිහිවා ධාතුවත් පාත්‍රා ධාතුවත් ලක්දිවට වැඩමවීමට මිහිඳු මාහිමියෝ උනන්දු වූහ. ආගමික වස්තුන් විදිහට ශ්‍රී මහා බෝධියත් බුදුරජාණන් වහන්සේගේ ගිහිවා ධාතුන් වහන්සේත් පාත්‍රා ධාතුවත් වැඩම කරවා ගන්න කටයුතු කරන්නට යෙදුණා. එසේ උනන්දු වන්නට ඇත්තේද ශ්‍රද්ධාවෙන් හා ආගමික භක්තියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම ආගමික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්සේ උන්වහන්සේ සැලකූ නිසා විය යුතුය. මේ කියන පූජා වස්තු ගෙන්වාගෙන ශ්‍රී මහා බෝධිය එවැගේම වෘක්ෂ වන්දනාවට ආරෝපණය කරමින් බුදුරජාණන් වහන්සේගේ ගීවා ධාතුන් වහන්සේ වගේම පාත්‍රා ධාතුන් වහන්සේ විදිහට පාරිභෝගික වස්තු අරගෙන ඇවිල්ලා පර්වත වන්දනාව වගේ කරපො ඒවට ආරෝපණය කරන්නට මිහිඳු හාමුදුරුවෝ කල්පනා කරලා තියෙනවා. ආගමික ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් විදිහට මිහිඳු හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ මේ පාරිභෝගික වස්තු උපයෝගී කරගෙන වෙනමම ආගමික සංස්කෘතියක් ගොඩනගන්නට යෙදුණා. ශ්‍රී මහා බෝධිසාඛාව මෙරට වැඩමවීමට හේතු කරුණු කීපයක්.
ඒ අතර එක දේව යක්ෂ විශ්වාසය ඇසුරෙන් වෘක්ෂ වන්දනාවට හුරු පුරුදුව සිටි ජන කොට්ටාසයක් ඉතා සියුම් ලෙස එම පුරුද්දෙන් මුදවාලීමත්. දේව යක්ෂ විශ්වාසය ඇසුරෙන් වෘක්ෂ වන්දනාවට හුරු පුරුදුව සිටි ජන කොට්ටාසයක් ඉතා සියුම් ලෙස එම පුරුද්දෙන් මුදවාලීමත්. ඉන් ඇතිවන පාඩුව වලකාලීමත් එක් කරුණක්. ඒ හැරුණු විට ජනතාවට බුදුදහම වඩාත් සමීප කරවීමේ මාධ්‍යයක් හැටියට දේව යක්ෂ විශ්වාස ඇසුරින් වෘක්ෂ වන්දනාවට හුරු පුරුදු වෙලා හිටපු ජන කොට්ටාසයක් ඉතා සියුම් විදිහට පුරුද්දෙන් මුදවාලීම, ඒ පුරුද්දෙන් ඉවත් කිරීම, ඉන් ඇතිවන පාඩුව වළක්වාලීමත් එක් කරුණක්. ඒ කියන්නේ වෘක්ෂ වන්දනාවෙන් ඉවත් කළාම ඒක නිරර්ථක දෙයක් කියලා ඉවත් කරනකොට ඒ අඩුව පුරවන්න මේ විදිහට නිකම්ම වෘක්ෂයන්ට වන්දනාමාන කරනවට වඩා ඔබගේ ශාස්තෘවරයා පිට දුන්න බෝධීන් වහන්සේට වෘක්ෂයට වන්දනාමාන කිරීම, ගෞරව කිරීම ඔබේ ශාස්තෘවරයාටම කරන්නා වූ ගෞරවයක් හැටියට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා කියන අලුත් සංකල්පයක් තමයි ගොඩනගන්නේ. ජනතාවට බුදුදහම වඩාත් සමීප කරවීමේ මාධ්‍යයක් හැටියට මේක ඒ කාලේ වෙනකොට තිබුණු ආකල්පයක්. ඒ ආකල්පයේම අර්ථාන්විත ආකල්පයක් බවට පරිවර්තනය කිරීම මේ සැලකිල්ලට ගන්නට ඇත. ඒ අනුව ශ්‍රී මහා බෝධි ශ්‍රෝපණයේ ලක්වැසියන්ට බෞද්ධ පූජා විධි හඳුන්වා දීමේ මුල් පියවර හැටියට සැලකිය හැකිය. ඒ අනුව ශ්‍රී මහා බෝධි රෝපණයේ ලක්වැසියන්ට බෞද්ධ පූජා විධි හඳුන්වා දීමේ මුල් පියවර හැටියට සලකන්න පුළුවන්. බෝධි සාකාව හා සම්බන්ධ විවිධ පූජා පැවැත්වීමට විශේෂ පිරිස් මෙරටට පැමිණි බව වංශ කතාවල සඳහන් වෙයි. බෝධි සාකාව හා සම්බන්ධ විවිධ පූජා පැවැත්වීම සඳහා විශේෂ පිරිසක් ලංකාවට පැමිණලා තියෙනවා. ඒ පිරිසගේ මාර්ගයෙන් බෞද්ධ පූජා විධි ලක්වැසි බෞද්ධ ජනතාව අතර පැතිර ගිය අන්දම දැකගත හැකිය. බෝධීන් වහන්සේට වතාවත් කිරීම සඳහා වෙනමම පිරිසක් අශෝක රජතුමා බෝධීන් වහන්සේත් එක්ක එවපු බව තමයි සඳහන් වෙන්නේ. ඒ අය තමයි මේ බෝධි පූජාව හා බෝධි වන්දනාව හා සම්බන්ධ බෝධීන් වහන්සේ හා සම්බන්ධ සිරිත් විරිත් සියල්ලක්ම ශ්‍රී ලංකාවාසීන්ට හුරු පුරුදු කළේ කියන විශ්වාසයක් තියෙනවා. බෝධි පූජා පිළිබඳ සෑහෙන විස්තරයක් අටුවා සාහිත්‍යයෙන් ලබාගත හැකිය. බෝධි පූජා පිළිබඳ සෑහෙන දීර්ඝ විස්තරයක් අටුවා සාහිත්‍යයේ දකින්න තියෙනවා. සම්මෝහ විනෝදනී අටුවාවේ දැක්වෙන පරිදි බෝධියට පැන්වත් කොට සංග්‍රහ කිරීමත් මළුව පිරිසිදු කිරීමත් සෑම භික්ෂුවකගේම යුතුයකමක්සේ සලකා ඇත. බෝධීන් වහන්සේට පැන්වක් කිරීම සහ මළුව පිරිසිදු කිරීම භික්ෂුන් සෑම භික්ෂුවකගේම යුතුයකමක් සේ දක්වා ඇති අටුවා ග්‍රන්ථය වන්නේ කුමක්ද? සම්මෝහ විනෝදනී අටුවාව. සම්මෝහ විනෝදනී අටුවාවෙහි දැක්වෙන ලෙස සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින්ම බෝධීන් වහන්සේ වෙනුවෙන් කළ යුතුයයි සැලකෙන ප්‍රධාන වගකීම් දෙකක් වන්නේ පැන්වත් කොට සංග්‍රහ කිරීම, මළුව පිරිසිදු කිරීම. බෝමළුවට ඇතුළු වන භික්ෂුවක් විසින් බුදුරදුන් ඉදිරියේ සැරිසරන්නාක් මෙන් බෝධීන් වහන්සේ ඉදිරියේද හැසිරිය යුතුයයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි. බෝමළුවට ඇතුළු වන භික්ෂුවක් විසින් බුදුරදුන් ඉදිරියේ සැරිසරන්නාක් මෙන් බෝධීන් වහන්සේ ඉදිරියේද සැරිසරිය යුතුයයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ නිසා වෙන්නට ඇති පස්සේ කාලේ මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පෑකිනවා. සමාව දී මගේ පව් අරවනවා. බෝ රජුනේ මට සමාව දෙනවා. එවිදිහේ ඉල්ලීම් කරමින් බෝධි වන්දනා කවි නිර්මාණය වෙන්නට ඇත්තේ. ඒ කියන මේ ගෞරවාන්විත භාවය බුදුරජාණන් වහන්සේට ශාස්ත්‍රූ ගෞරවය දක්වන ආකාරයෙන්ම බෝධීන් වහන්සේටත් ගෞරව දක්වපු නිසා වෙන්නට ඇති. සමන්ත පාසාදිකා බාහිර නිදාන වර්ණාවේ දැක්වෙන විදිහට සුවඳ පැන්වලින් නෑවීම, මල් පහන් පූජා කිරීම, මල්දම් එල්ලීම, දජපතාක වලින් සැරසීම, සුවඳ දුම් පිදීම, පුන් කලස් තැබීම, ප්‍රාකාර වේදිකා දොරටු ඉදිකිරීම, රන්වන් රිදීවන් වැලි බෝමළුවේ ඉසීම, තූර්ය වාදනය, ප්‍රදක්ෂිනා කිරීම, සාදුකාර දීම හා වැඳීම. නැවතවතාවක් බලමු. සුවඳ පැන්වලින් නෑවීම, මල් පහන් පූජා කිරීම, මල්දම් එල්ලීම, දජ පතාක වලින් සැරසීම, සුවඳ දුම් පිදීම, පොන් කලස් තැබීම,
ප්‍රාකාර වේදිකා දොරටු ඉදිකිරීම, රන්වන් රිදීවන් වැලි බෝමළුවේ ඉසීම, තූර්ය වාදනය, ප්‍රදක්ෂිනා කිරීම, සාදුකාර දීම හා වැඳීම බෝධි පූජා උත්සවයන්හි අන්තර්ගත අංග විදිහට සැලකෙනවා. මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙන්නේ සමන්ත පාසාදිකා බාහිර නිදාන වර්ණාවේ. වර්තමානයේ ජනප්‍රියව ඇති බෝධි පූජා ගැන සිතන විටද ශ්‍රී මහා බෝධිය වැඩමවීමෙන් ආගමික වැදගත්කමක් මැනවින් ප්‍රකට වේ. ආගමික වැදගත්කම ගොඩක් හොඳට තේරෙනවා කොයිතරම් දුරට බෝධීන් වහන්සේ එක්ක සම්බන්ධ වෙච්ච ආගමික සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවද කියලා අපි බලමු. බෝධීන් වහන්සේ වටා එකතු වෙච්ච ගොඩනැගිච්ච ආගමික සංස්කෘතික ප්‍රබෝධය. අපි මුලින් කතා කළේ ආගමික ස්වභාවය. දැන් අපි කතා කරන්නේ සංස්කෘතික ස්වභාවය ගැන. ශ්‍රී මහා බෝධිසාකාව වැඩමවීමේ සිද්ධිය සංස්කෘතික වශයෙන් අතිශය වැදගත්. කලා ශිල්ප පිළිබඳව මෙරට ඇති වූ පුනරුදය එහිලා විශේෂත්වයක් ගන්නවා. කලා ශිල්ප පිළිබඳව මෙරට ඇති වූ පුනරුදෙහිලා බෝධීන් වහන්සේගේ ආගමනය ඉතාමත් වැදගත් වුණා. බුදු සමය හඳුන්වා දෙන අවධිය වෙනකොට මේ දිවයිනෙහි ප්‍රබල කලා සම්ප්‍රදායක් තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක විරලයි. ප්‍රබල කලා මාධ්‍යයක් කලාත්මක දේවල් තිබ්බා කියන්න ඒ තරම් තොරතුරු නැහැ. සෙසු කලා නිර්මාණ ශිල්පය හෝ දියුණු තත්ත්වයක පැවති බවට සාධක නොමැත. සෙසු කලා නිර්මාණ ශිල්ප ඒ විදිහේ කිසිම දෙයක් තිබුණා කියලා තොරතුරු ලැබෙන්නේ නැහැ. ඉතින් කලා ශිල්ප බෝධීන් වහන්සේ හා සම්බන්ධව ගොඩනැගෙන කලා ශිල්ප. ශ්‍රී මහා බෝධිසාකාවත් සමග ධර්මාශෝක රජතුමා විසින් කුල රැසකට අයත් විශාල පිරිසක් මෙරට වූ බව වංශ කතාවල සඳහන් වේ. කුල 18ක පිරිස් එවපු බව තමයි සඳහන් වෙන්නේ. මේ ශිල්ප ශ්‍රේණි 18කට අයත් ශිල්පීන්ද සිටි බව සඳහන් වේ. මේ ශිල්ප ශ්‍රේණි 18කට අයිති ශිල්පීන් පිරිසක් ඉඳලා තියෙන බව සඳහන් වෙනවා. සිංහල බෝධි වංශයේ ඒ පුවත මෙසේ සඳහන් වේ. සිංහල බෝධි වංශයේ සඳහන් කරනවා ඒ පිරිස කොයිතරම් දුරට හිටියද කියලා, කොයි වගේ පිරිසක්ද හිටියේ කියන එක. තරමක දීර්ඝ උද්ෘතයක් අපි බලමු. දැන් මහා බෝධිය ගෙන ලංකාදීපයට ගිය මැනවයි කියා විදුරින්ද නම් රාජකුමාරයන් කැඳවා තෙපි සහ පිරිවරින් මහා බෝධි රාජාණන් වහන්සේට ආරක්ෂා කරවයි කියා අටලොස් කුලයක දෙවියන් කැඳවා තෙපි පිරිවර සමග බෝධීන් වහන්සේ රැකවල්ගෙන සිඳවයි කියා එසේම රජකුල 8ක්ද, සිටු කුල 8ක්ද, බමුණු කුල 8ක්ද, කෙළඹි කුල 8ක්ද, වෙළඳ කුල 8ක්ද, දුනුවා කුල 8ක්ද, සරස් කුල 8ක්ද, තිලිඟු කුල 8ක්ද, කපුල් කුල 8ක්ද, බලත් කුල 8ක්ද, පෙහෙර කුල 8ක්ද, කුඹල් කුල 8ක්ද, මල්කරු කුල 8ක්ද, ඔසඳවටු කුල 8ක්ද, සන්නාසි කුල 8ක්ද, අරක්කැමි කුල 8ක්ද, කඹුරු කුල 8ක්ද, ලෝකුරු කුල 8ක්ද, ස්වර්ණාකර කුල 8ක්ද, බෙරවා කුල 8ක්ද, සත්කරු කුල 8ක්ද, උයන්ගොව් කුල 8ක්ද දී. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. විවිධ කුල ශ්‍රේණිවලට අයත් ඔවුන් විසින් එවකට ඉන්දියාවේ වැඩි දියුණු වී පැවති ගෘහ නිර්මාණ, කැටයම්, මූර්ති චිත්‍ර, මෙන්ම වෙනත් කර්මාන්තයන්ද ලංකාවට හඳුන්වා දෙන ලදැයි සිටිය හැකිය. අපි මුලින් සඳහන් කරපු කුලවල අය ලංකාවට ඇවිල්ලා විවිධ කලා ශිල්ප මේ රටේ බිහි කළා. එහෙත් එම කලාවන් සිංහල සම්ප්‍රදායට අනුව දියුණු විය. විශේෂත්වය වෙන්නේ සිංහල අපේ මේ ලංකාවට ගැලපෙන විදිහට තමයි මේ කලා ශිල්ප වර්ධනය වුණේ. චෛත්‍ය වන්දනාව මෙන්ම බෝධි වන්දනාව පදනම් කොටගෙන මෙරට අමුතු ගොඩනැගිලි විශේෂයක් ගොඩනැගුණා. ලංකාවේ පළමුවන ස්තූපය ථූපාරාමයයි. ලංකාවේ පළවෙනිම ස්තූපය ථූපාරාමය. ස්තූප නිර්මාණයත් සමගම ඒ ආශ්‍රිතව වටදාගෙවල් සහ වාහල් කඩවල් ඇති වුණා. ලංකාවේ ප්‍රථම දාගැප ථූපාරාමය ඒත් එක්කම ගොඩනැගුණා. ස්තූප නිර්මාණ කලාව ඒත් එක්කම ඇතිවෙච්ච වටදාගේ සහ වාහල් කඩවල්. බෝධිසාකා රෝපණය සමග තවත්
විදියක ගොඩනැගිලි විශේෂයක් බිහි වුණා. බෝධිසාකාව වැඩමවීමත් එක්ක තවත් විශේෂ පූජා ගොඩනැගිලි විශේෂයක් ඇති වුණා. උස් වේදිකාවක් මත රෝපිත ශ්‍රී මහා බෝධිය වටා දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා කෙරුණු අන්දමේ බෝධිඝරයක් ඉදි වුණු බව වංශ කතාවල සඳහන් කරයි. උස් වේදිකාවක් මත රෝපිත ශ්‍රී මහා බෝධිය වටා දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා කෙරුණා කරලා තියෙනවා වගේ බෝධිඝරයක් බෝධීන් වහන්සේ ආරක්ෂා වීම සඳහා ගෙයක් හදලා තියෙනවා. මේ සමගම උතුරේ තිවංක බමුණු ගමේ දකුණේ කාචර ගාම හා චන්දන ගමේ බෝධි රෝපණය සමග බෝධිඝර ඉදි වී ඇත. දකුණේ කාචරගාම චන්දනගාම කියන ස්ථානවල උතුරේ තිවංක බමුණු ගමේ මේ විදිහේ බෝධිඝර ඉදි වෙලා තියෙනවා. කල්යත්ම බෝධිය හැම විහාරයකම අනිවාර්ය අංගයක් වූයෙන් බෝධිඝරද ඉදි වෙන්නට ඇත. කල් යනකොට බෝධීන් වහන්සේ හැම විහාරස්ථානයකම හැම පූජනීය ස්ථානයකම අනිවාර්ය අංගයක් වුණා. ඒ නිසා බොහෝ තැන්වල බෝධිඝර ඉදි වෙන්නට ඇති කියන එක තමයි විශ්වාසය වෙන්නේ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සඳහා කළ එම බෝධිඝරය පසු කලෙක වෙනස් කොට ඇත. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සඳහා තමයි බෝධිඝරය නිර්මාණය වෙන්නේ. පස්සේ කාලෙ වෙනකොට මේක වෙනස් වෙනවා. එහෙත් පැරණි බෝධිඝරයට සමාන ආකෘතියකින් නිම කළ බෝධිඝරයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම තිබී සොයාගෙන තියෙනවා. කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ ඒ වගේ බෝධිඝරයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක වෙනස් කරලා දැන් රන්වැටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම තිබිලා ඒ වගේ බෝධිඝරයක් හොයාගෙන තියෙනවා. ඉතින් බෝධීන් වහන්සේ සහ ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේලා සම්බන්ධ කරගෙන ගොඩනැගුණු කලා නිර්මාණ පිළිබඳව අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු දීම සඳහා මේවා වැදගත් වෙනවා. එම බෝධිඝරය පිළිබඳව කරුණු හැදෑරීමෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සඳහා ඉදිකළ බෝධිඝරය හඳුනාගත හැකිය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම කියන ස්ථානයේ තිබිලා තියෙන බෝධිඝරය ගැන අධ්‍යයනය කරනකොට අපිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාව කොයි වගේ බෝධිඝරයක් තියෙන්නට ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ අනුව බෝධිඝර නිර්මාණය සම්පූර්ණ කලා කෘතියක් ලෙස අගය කළ හැකියි. සම්පූර්ණ කලා කෘතියක් විදිහට කතා කරන්න පුළුවන්. අටලොස් කුලයට අයත් ශිල්පීන් ගෘහ නිර්මාණ ශිල්පීන් පමණක් නොව මූර්ති ශිල්පීන් කැටයම් කරුවන් මෙන්ම චිත්‍ර ශිල්පීන්ද සිටි බවට ඉතිහාසඥයෝ අනුමාන කරනවා. ඒ අනුව මෙරට වැඩි දියුණු වී ගිය මූර්ති හා චිත්‍ර කලාවන් ප්‍රගමණයටද ශ්‍රී මහා බෝධිසාකාව වැඩම වීමෙන් සිදු වී ඇත්තේ ඉමහත් මෙහෙකි. මේ රටේ වැඩි දියුණු වී ගිය මූර්ති හා චිත්‍ර කලාවන් ප්‍රගමණය වීම සඳහා බෙහෙවින්ම බලපෑවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග පැමිණෙන්නට යෙදුණු පිරිස් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. උත්සව ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කොටගෙන විවිධ උත්සව පැවැත්වීමටද ආරම්භ විය. බෝධි ස්නාන උත්සවය පළමු වන සතකයේදී බාතිකාභය රජු දවස ඇරඹුණු උත්සවයකි. බෝධි ස්නාන උත්සවය බෝධීන් වහන්සේ හා සම්බන්ධ උත්සවයක් වන අතර මෙම උත්සවය ආරම්භ කරන ලද්දේ කොමන රජතුමා විසින්ද පළමු වන සතකයේ බාතිකාභය රජතුමාගේ කාලේ. බෝධීන් වහන්සේ පිළිබඳ පැවතුනා වූ උත්සව පිළිබඳව විස්තරයක් ගැන හැර දක්වන්න කියලා කිව්වොත් ඒත් අපිට තොරතුරු දක්වන්නට වෙනවා. බෝධි ස්නාන උත්සවය ආරම්භ කළ පළමුවන සතවර්ෂයේදී බාතිකාභය රජතුමා ධාතුසේන රජතුමා අද මෙම උත්සවය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. බෝධීන් වහන්සේ නෑවීමේ උත්සවයක් වශයෙන් සැලකෙන මෙයින් බෝධි ස්නාන උත්සවයෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ නියම් සමයේදී වැසිඵල ලබා ගැනීම. දහවන සියවසට අයත් සිව්වන මිහිඳුගේ මිහින්තලා සෙල්ලිපියේ සොම්නස් මහසෝ මගුල සොම්නස් මහබෝ මගුල නම් උත්සවයක් ගැන සඳහන් වෙනවා. දහවන සියවසට අයිති සිව්වන මිහිඳු රජතුමාගේ මිහින්තලා සෙල්ලිපියේ සොම්නස් මහබෝ මගුල කියලා උත්සවයක් පිළිබඳව සඳහන් වෙනවා. මේද බෝධි ස්නානය කිරීමේ උත්සවයට සමාන වූවක් විදිහට සලකන්නට පුළුවන්. මේ සිරිත අද දක්වාම පවත්වන බැවින්
මෙය අකණ්ඩව පැවති උත්සවයක් විදිහටත් සලකන්න පුළුවන්. මේ හැරුණු විට බෝධීන් වහන්සේ සමග මේ රටට එවන ලද බෝධි භාරක කුලවලට බෝධි භාරකාර කුලවල අයත් කුලවලට අයත් ජනයා විසින් පවත්වාගෙන එනු ලැබූ විවිධ උත්සව හා පුද සිරිත් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේ අනුව බෝධීන් වහන්සේ මුල් කොටගෙන ඇති වූ ශිල්ප හා උත්සව ආදිය නිසා මෙරට සංස්කෘතික පෝෂණයක් ඇති වුණා. ශාස්ත්‍රීය ප්‍රබෝධය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුබිම් කොටගෙන සිංහල සාහිත්‍යයට මහා ග්‍රන්ථ සමූහයක් එකතු වුණා. වෙනත් කිසිදු ක්ෂේත්‍රයක් පදනම් කොටගෙන ඒසා මහත් කෘති සමූහයක් බිහි වී නැතැයි කීම අතිශෝක්තියක් නෙවෙයි. බෝධීන් වහන්සේ හා සම්බන්ධ කරගෙන ඇතිවෙච්ච ශාස්ත්‍රීය දියුණුව තමයි වැඩිපුරම දියුණු වෙච්ච ශාස්ත්‍රීය දියුණුව බවට පත් වෙලා තියෙන්නේ. එය බෝධි සාහිත්‍ය යයි නම් කළ හැකිය. ඒක බෝධි සාහිත්‍ය විදිහට සඳහන් කරන්න පුළුවන්. මහා බෝධි සාකාව වැඩම වූ ඒ මුල් වකවානුවේදීම ලියන ලතයි සැලකෙන සිංහල බෝධි වංශ කිහිපයක් තිබෙන්නට ඇත. මහා බෝධි සාකාව වැඩම වූ ඒ මුල් වකවානුවේදීම ලියන ලදයි සැලකෙන සිංහල බෝධි වංශ කිහිපයක් තිබිලා තියෙනවා කියන්න තොරතුරු යම් යම් විදිහකට හොයාගන්න පුළුවන්. දැනට ඇති උපතිස්ස හිමියන් විසින් රචිත මහා බෝධි වංශයට මූලාශ්‍රය වන්නට ඇත්තේ එම බෝධි වංශයේ විය යුතුයි. දැනට තියෙනවා බෝධි වංශයක් මහා බෝධි වංශය. ඒක ලියන්නේ උපතිස්ස කියන හාමුදුරුව. මේ උපතිස්ස හාමුදුරුව රචනා කරපු බෝධි වංශයට ඊට කලින් රචනා වෙලා තිබුණු බෝධි වංශ වලින් ආభాසයක් ලැබිලා තියෙන බව මහා බෝධි වංශය අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා. මහා බෝධි වංශ කතුවරයා සතු සාහිත්‍යයේ එන මහා බෝධි වංශයේ කතුවරයා සතු සාහිත්‍යයේ එන කාදම්බරී හර්ෂ චරිතය වැනි කෘතීන් කියවීමෙන් ප්‍රභාවිත වූ ලේඛකයෙකු බව එම කෘතියේ එන කතා කලාවෙන් ප්‍රකට වෙනවා. කාදම්බරිය සහ හර්ෂ චරිතය වගේ කෘති කියවීමෙන් ප්‍රභාවිත වූ ලේඛකයෙකු බව එම කෘතියෙන් එන කතා කලාවෙන් පැහැදිලි වෙනවා. මහා බෝධිවංශ කතුවරයා සතු සාහිත්‍යයේ එන කාදම්බරී සහ හර්ෂ චරිතය වැනි කෘතීන් කියවීමෙන් ප්‍රභාවිත වූ ලේඛකයෙකු බව මහා බෝධිවංශ කතුවරයා කියන්නේ කාදම්බරී සහ හර්ෂ චරිතය වගේ පොත් කියවපු කතුවරයෙක්ගේ ස්වරූපයක් තමයි දකින්නට තියෙන්නේ. එමෙන්ම ඉන් අනතුරුව රචනා වී තිබෙන බෝධිවංශ ග්‍රන්ථි පද විවරණේ නම් කෘතියද බෝධිවංශ ග්‍රන්ථි පද විවරණය ඒකත් වැදගත් වෙන ග්‍රන්ථයක්. බෝධිවංශ ග්‍රන්ථි පද විවරණය කියන බෝධීන් වහන්සේ හා සම්බන්ධ මූලාශ්‍රය කෘතිය. සකු සාහිත්‍යයේ ආభాසය ලැබූ ලේඛකයෙකුගේ කෘතියක් බව පෙනේ. බෝධිවංශ ග්‍රන්ථි පද විවරණය කියන්නේ සංස්කෘත සාහිත්‍ය ආభాසය ලැබපු ලේඛකයෙකුගේ කෘතියක්. මේ මගින් එවකට පෙරදිග පැවති විශිෂ්ට සාහිත්‍යයක් වන සකු සාහිත්‍ය ආభాසයේ සිංහල සාහිත්‍යයට ලැබුණු බව කිව හැකිය. සංස්කෘත සාහිත්‍ය ආభాසය පෙරදිග තිබුණු විශිෂ්ට සාහිත්‍යයක් තමයි සංස්කෘත සාහිත්‍ය. ඒ සංස්කෘත සාහිත්‍යයේ ආభాසය සිංහල සාහිත්‍යයටත් එකතු වෙලා තිනවා මේ බෝධීන් වහන්සේ හා සම්බන්ධ ග්‍රන්ථ රචනා කිරීමත් එක්ක. ගුරුල්ගෝමීන් විසින් රචිත ධර්මප්‍රිකාවද්ද බෝධි සාහිත්‍යයට අයත් කෘතියකි. ගුරුල්ගෝමීන් විසින් රචිත ධර්මප්‍රදීපිකාවද්ද බෝධි සාහිත්‍යයට අයත් කෘතියක්. එහි එන සුළු කලිංගු කතාව පමණක් වුවද සිංහල සාහිත්‍යයට එක් වූ අපූර්ව නිර්මාණයක් විදිහට අගය කරන්න පුළුවන්. කලිංගු කතාව ඒක විතරක් වුණත් සිංහල සාහිත්‍යයට එකතු වෙච්ච ඉතාමත් අපූර්ව නිර්මාණයක් විදිහට සලකන්න පුළුවන්. විල්ගම්මුල මාහිමියන් විසින් රචනා කොට ඇති සිංහල බෝධිවංශයේ කුරුණෑගල යුගයට අයත් කෘතියක්. සිංහල බෝධිවංශය විල්ගම්මුල හාමුදුරුවෝ රචනා කරන්නේ සිංහල බෝධිවංශය. මේක කුරුණෑගල යුගයට අයිති කෘතියක්. කුරුණෑගල යුගයට අයිති කෘතියක් තමයි සිංහල බෝධිවංශය. විල්ගම්මුල හාමුදුරුවෝ රචනා කරන්නේ. මින් පසු කලක රචිත චුල්ල බෝධිවංශයේද කුඩා වුවත් අගනා සාහිත්‍ය කෘතියක්. මීට පස්සේ ලියවෙනවා රචිත චුල්ල බෝධිවංශය.
මේකත් කුඩා ග්‍රන්ථයක් ඒ වුණාට ඉතාමත් සාහිත්‍යමය අතින් වටිනා ග්‍රන්ථයක්. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් රචිත මధుරාර්ථ ප්‍රකාශනී නම් ග්‍රන්ථයද මధුරාර්ථ ප්‍රකාශනී නම් ග්‍රන්ථයද බෝධි සාහිත්‍යයට අයත් ග්‍රන්ථයක් විදිහට සැලකෙනවා. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් රචිත මధుරාර්ථ ප්‍රකාශනී කියන ග්‍රන්ථය. මధుරාර්ථ ප්‍රකාශනී ග්‍රන්ථය රචනා කරන්නේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ. මේකත් බෝධි සාහිත්‍යයට අයිති ග්‍රන්ථයක් විදිහට සලකනු ලබනවා. මේ හැරුණු විට විවිධ නම් වලින් රචිත බෝධි සාහිත්‍ය කෘති ගණනාවක් ගැන සාහිත්‍ය වංශ කතාවේ සඳහන් වෙනවා. මේ අපි කතා කරපු කෘති වලට අමතරව බෝධි සාහිත්‍යයට ලියවෙච්ච බොහෝ කෘති ගැන සාහිත්‍ය වංශ කතාවේ සඳහන් වෙලා තියෙනවා. මේ ග්‍රන්ථ සංඛ්‍යාවෙන්ම බෝධි සාහිත්‍යයේ විශාලත්වය මහානීයත්වය ප්‍රකට කරනවා අපිට පේන්න තියෙනවා. එබැවින් ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමේ ප්‍රතිඵලයක් හැටියට මෙරට ඇති වූ ශාසනික ප්‍රබෝධය අගය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ සාකච්ඡා කළේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් එක්ක ආගමික සංස්කෘතික සහ ශාස්ත්‍රීයමය වශයෙන් ඇතිවෙච්ච ප්‍රබෝධය පිළිබඳව. ආගමිකමය වශයෙන් කොහොමද ප්‍රබෝධයක් ඇති වුණේ? තිබුණු ආගමික සංකල්පවලට අර්ථාන්විත ආකල්පයක් එකතු වෙන්නේ කොහොමද? ඒ වගේම ඊට පස්සේ සංස්කෘතිකමය වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගොඩනැගුණු වාතාවරණයන් තත්ත්වයන් පිළිබඳවත් ඒ වගේම ශාස්ත්‍රීයමය වශයෙන් බෝධි ආගමනයත් එක්ක ගොඩනැගුණු තත්ත්වය ශාස්ත්‍රීයමය වශයෙන් කොයිතරම් දුරට සංවර්ධනය වෙච්ච බෝධි සාහිත්‍යයක් අන්තර්ගත වෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්. එහෙමනම් බෝධීන් වහන්සේ සම්බන්ධ බෝධීන් වහන්සේ වැඩම කිරීම, බෝධීන් වහන්සේ හා සම්බන්ධ පුද සිරිත්, ඒ වගේම බෝධීන් වහන්සේගේ ඓතිහාසිකත්වය මේ කියන තොරතුරු සියල්ලක් කෙරෙහිම අවධානය යොමු කරන්න, කෙටි සටහන් ගහගන්න. විභාගයට අනිවාර්යයෙන්ම මේ කොටස් වලින් ප්‍රශ්න නිර්මාණය වෙනවා. කෙටි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. බෝධීන් වහන්සේ සම්බන්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කරපු භික්ෂුන් වහන්සේලා පඬිවරු පිළිබඳව තොරතුරු අහන්නටත් පුළුවන්කම තියෙනවා. එසේනම් මේ පාඩමෙන් අපි සමුගන්නට සූදානම් වෙන්නේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසයේ 12 වෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස. ඊළඟට අපි 13 වෙනි පරිච්ඡේදය සාකච්ඡා කරනවා. ඒ වගේම මේ වෙද්දී අපි 12 වෙනි බෞද්ධ සංස්කෘතිය පොතේත් පරිච්ඡේද 4ක් නිමා කරලා 5 වෙනි පරිච්ඡේදය ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන්නට සූදානමින් සිටිනවා. ඒ වගේම ශාසන ඉතිහාසයේ පාඩම් 11ක් මේ වෙද්දී සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ අවශ්‍ය සියලුම පාඩම් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් බුද්ධ චරිතයේ පාඩම් කිහිපයයි මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙන. බුද්ධ චරිතයේත් පාඩම් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔබට අවශ්‍ය දැනගත යුතු දෙයක් තියෙනවා නම් ඔබට විමසන්නට පුළුවන්කම තියෙනවා. අපි පිළිතුරු ලබා දෙන්නට කටයුතු කරනු ලබනවා. එසේනම් මේ පාඩමෙන් අපි සමුගත්තත් තවත් බොහෝ පාඩම් සමග සම්බන්ධ වෙනවා. ඔබට දහම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා මේ තොරතුරු බෙදා දෙන නාලිකාව පිරිවන දහම් පාසල අපේ YouTube නාලිකාව. ඔබට තෙරුවන් සරණයි.